අපට ප්‍රේම කරන්නා වූ ශිවමානව ශුද්ධෝදා කරදාරම ස්තුති ඥානයි. මේ දවසේදී අපි ඔබට බාහන එකිනෙකා ඔබ මාසක බාර කරනවා. වචනයට ආශිර්වාද කර කරුණාවෙන් පුරවන්න මම ඔබ මාසෙක නේදනවා. ශුද්ධ දෙවි ඥානනේ මම ඔබ මාසෙක දෙවිය අභිමුඛයේ ඔබ දරවන් බාහන කර මම බාර ගන්නවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි ඔබ අද දවසේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ තුළ ඔබ පිළිගන්නවා. ඒ වගේම අලුතෙන් පැමිණ තිබෙන ඔබත් අපි යේසුස් වහන්සේ තුළ ආදරයෙන් ගෞරවයෙන් මේ රාත්‍රියේ පිළිගන්න ලබනවා. ආමෙන්. හොඳයි ස්වාමීන් වහන්සේගේ අභිමුඛ අපොල්සන්නේදී අපි අද අලුතෙන් අපි අපේ පෞරෝහිත පිළිගන්න යනවා. හොඳයි එහෙනම් ස්වාමීන් වහන්සේලා සුති ඔබට මතක ඇතිකල විශ්වාස කරනවා. ගිය සතියේ ස්වාමීන් වහන්සේගේ පඬිවිඩය අපිට නැචුට්ටක් ඔබ පොඩි වෙලාවක් නැවත මතක් කරගන්න අවශ්‍යයි. මොකද ගිය සතියේ පඬිවිඩය ආත්මික වර්ධනය සහ ඒ තුළ ඔබට ලැබෙන ප්‍රතිලාභ ආශිර්වාද මොනවද කියන එක ගැන ඔබ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ප්‍රේමවන්තව දැනගත්තා. එහෙනම් සාමාන්‍යයෙන් මිනිස්සේ උපත ලැබ පුංචි දරුවෙක් විදියට පොළොවට බිහි වෙලා මවුකුසේ බිහි වෙලා එයාම පුරුෂයෙක් විදියට වැඩුණාට පස්සේ තමයි එයාගේ මනුස්ස ජීවිතයේ තියෙන වැඩ කටයුතු එයාට කරගෙන යන්න පුළුවන් වෙනු ලබන්නේ. ඒ වගේ ඔබ යේසුස් වහන්සේව පිළිගත්තු දවසේ ඔබගේ ගැලවුම්කරු ලෙස ස්වාමීන් වහන්සේ ලෙස එදින ඔබගේ ආත්මය නැවත උත්පාදනය වෙලා එතෙන් පටන් ඔබගේ ආත්මය වර්ධනය වෙන පිණිස ඉදිරියට ගමන් කරනු ලබනවා. ආමෙන්. එහෙනම් අපිට දේව වචනේ සාක්ෂි දරනවා ආත්මික උපත ලැබුව ඔබ වර්ධනය වෙන විදිහට ඔබගේ ජීවිතයේ හැම දෙයක්ම සම්පූර්ණ කරගන්න යනවා. ඔබ සාක්ෂිය හොවා සහෝදරයෝ ඔබට දෙවියන් වහන්සේ චෙක් එකක් දුන්නේ නැහැ. එහෙනම් ඔබගේ ආත්මික ජීවිත වර්ධනය වෙන විදිහට සියලු කාරණා ජීවිතේ සම්පූර්ණ වෙන්න යනවා. දෙවියන් වහන්සේ පොරොත්තු වෙලා තියෙන්නේ එහෙමයි. පොරොත්තු වෙන්නේ නැත දෙයක් අපිට අත්පත් කරගන්න අමාරුයි. දෙවියන් වහන්සේ එන අපිට පොරොත්තු වෙලා තිබෙන්නේ අපේ ආත්මය උපත ලබලා අපේ ආත්මික වැඩි වර්ධනය වෙද්දී අපිට උන්වහන්සේගේ උරුමයක් තිබෙනවා. අපේ ස්වර්ගයේ උරුමයක් දෙවියන් වහන්සේගේ බලය අපිට උරුමයක්. පුත්‍රකම දෙවියන් වහන්සේව පිළිබඳ දැනගැනීම එවැගේම දෙවියන් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේගේ ප්‍රඥාව, නිරෝගී ජීවිතය, එවැගේම සඵලවත් භාවය එනම් අපේ ජීවිතයේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරී දෙවියන් වහන්සේගෙන් අපට ලැබෙන උරුමය. ආමෙන්. එවැගේ අපිට බොහෝ දේවල් තිබෙන්නේ නැහැ. අපි තව දවස් කිහිපයකින් ස්වාමීන් වහන්සේ තුළ ආරම්භ වෙනවා. නව බැවිලා ඔබට තිබෙන ආශිර්වාද මොනවාද? සඵලත්වය කොයි වගේද? බොහෝ දේවල් ඔබ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ දැනගන්න, ඉගෙන ගන්න, අධ්‍යයනය කරන්න ඔබට ඉදිරි අවස්ථාවක් ලැබෙනවා. ආමෙන්. ඉතින් එහෙනම් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී ඔබ හිතන්න දෙවියන් වහන්සේ තුළ ඔබගේ ආත්මය වර්ධනය කරගන්න එක ඉතාමත් වැදගත්. දැන් හිතන්න කුඩා ළමයෙකුව අම්මා තාත්තා බඩාගෙන යනවා. අම්මා තාත්තා කන්න දෙනවා. හැබැයි කුඩා ළමයෙකුට කන්න පුළුවන් අම්මා තාත්තා දෙන දේ විතරයි. ඒ වගේ තමයි රැකියාවක් කරන තේ එයාට එයාගේ පියහන් තුළ මව තුළ යැපෙන්න සිද්ධ වෙනවා. ඔබගේ ආත්මය වර්ධනය වෙන තුරු ස්වාමීන් වහන්සේගේ සේවකයන් මත ඔබට යැපෙන්න සිද්ධ වෙනවා. ඕන්න ඔබට කරලා දෙන දෙයක් විතරයි. නමුත් ස්වර්ගයේ පියා ඔබගේ බලාපොරොත්තු වෙනවා ඔබගේ ආත්මික ජීවිතයේ ආත්මය වර්ධනය කරගෙන ප්‍රේමවන්ත එහෙනම් ඔබ දෙවියන් වහන්සේ සමග කිට්ටු සම්බන්ධතාවයකින් ඔබගේ කාරණා ඔබම සම්පූර්ණ කරගෙන ඉන්න බලාපොරොත්තුව දෙවියන් වහන්සේට දෙනවා. එන බලන්න කුඩා ළමයි වර්ධනය වෙන්න වැඩි වයසකපත් වෙන්න පුංචි දරුවෙක් පුරුෂයෙක් බවටපත් වෙන්න කාලයක් යනවා. ආමෙන්. ඒකට කාලයක් කියන එක දවසකින් දෙකකින් සිදු වෙන්නේ නැහැ. ඒක වර්ෂ ගණනාවක් ගත වෙනවා. ඒ වගේම මෙයාට කැම බීම අවශ්‍යයි. ඒ වගේම කැම බීම අවශ්‍යතාවය තියෙනවා වගේම ඒ කැම බීම නිසි කාලයට ඒ කාලයට වෙන කැම බීම ඒ කාලයට හරියන
ආහාර වට්ටෝරු තිබෙනවා ඒ බාර ගන්න ඕනේ. දැන් ඉස්සල්ලාම දරුවෙකුට දෙන්න මව් කෙනෙක්. ඊට පස්සේ එයා සාමාන්‍ය රුදු ආහාරය අරගන්න. ඊට පස්සේ දැඩි ආහාර අරගන්න. එකපාරට දැඩි ආහාර ගන්නේ නැහැ. ඒ වගේම තමයි දරුවෙක් පුංචි කාලේ වැටි වැටි ඇවිදිනවා. ඒ වගේම දරුවෙක් තරුණ වියටපත් වෙනවා. ඒ වගේම දරුවෙක් එහෙනම් ක්‍රීඩා කරනවා. ඒ වගේම දරුවෙක් එහෙනම් ව්‍යායාම කරනවා. වැඩි ව්‍යායාම කරනවා. ඒ නිසා ශාරීරික වර්ධනය සහ ශාරීරිකව නිරෝගී භාවය සඳහා මිනිස්සුෝ එහෙනම් විවිධ දේවල් කරමින් තමාගේ ශරීරය වර්ධනය කරගන්න. ඒ වගේ ඔබ යේසුස් වහන්සේව දැනගෙන යේසුස් වහන්සේ තුළ උපත ලැබූ මිනිසෙක් විදිහට ඔබගේ ආත්මය වර්ධනය කරගන්න ඔබට විවිධ ක්‍රියාමාර්ගයන් අරගන්න තිබෙනවා. ආමෙන්. සමහර ඉන්නවා මේ තමාගේ ආත්මය වර්ධනය කරගන්න කිසිම ආකාරයක ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. ඔබ සාමාන්‍යයෙන් යේසුස් වහන්සේට ඉස්සරලා ඔබගේ ජීවිතයේ ප්‍රශ්නකට විසඳගන්න ඔබ යම් ස්ථානකට ගිහිල්ලා ඒ වලින් පූජකවරුන්ට මුණ ගැහිලා ඔබ යම් කිසි ක්‍රියාවක් ඒ තුලින් කරන්න උත්සාහ කළා. හැබැයි යේසුස් වහන්සේ ඊට වඩා වෙනස්. යේසුස් වහන්සේ ඔබට දෙන්නේ සදාකාල ජීවනය. ඒ කියන්නේ පියා සහ පුත්‍රයන් යේසුස් වහන්සේට සම්බන්ධතාවය තමයි ඔබට දෙන්නේ. ඒ සම්බන්ධතාවයේ ප්‍රතිඵලය ඔබට ස්වර්ගය සහ මෙලොව ජීවිතයේ සාක්ෂාත් කරගන්නට දෙවියන් වහන්සේ ඔබට උදව් උපකාරයක් වෙන ලබනවා දෙවියන් වහන්සේ තුල. එහෙනම් ප්‍රේමවන්තයෝ ඔබ ඔබේ ජීවිතේ කොට කල්පනා කරලා බලන්න. නිසි කාලයක නිසි ආහාර ගන්න නැත්නම් එයා රෝගී වෙනවා. ආමෙන්. ඒ වගේම තමයි කෑම අඩුවෙන් ගන්න එක ප්‍රශ්නයක්, කෑම වැඩියෙන් ගන්න එක ප්‍රශ්නයක්. නිසි වේලාවට කලින් කෑම ගන්න එක ප්‍රශ්නයක්, නිසි වේලාවට පසු කෑම ගන්න එක ප්‍රශ්නයක්. ශාරීරික ව්‍යායාම නොකරන එක ප්‍රශ්නයක්. ශාරීරික ව්‍යායාම වැඩි කරන එක ප්‍රශ්නයක්. ශාරීරික ව්‍යායාම කරලා නවත්තන එක ප්‍රශ්නයක්. ආමෙන්. එනිසා ඔබගේ ජීවිතය තුළ ඔබ කල්පනා කරන්න ඔබගේ ශරීරය හොඳ ශක්තිමත් නිරෝගී පුරුෂයෙක් විදියට වැඩෙන්න ඔබට ඕනේ නම් ඔබ කල්පනා කරන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ස්වාමීන් වහන්සේ තුළ ඔබ තේරුම් ගන්න අවශ්‍යයි ඔබට යම්කිසි උනන්දුවක් දෙන්න ඕනේ ඔබගේ ශාරීරික වර්ධනය උදෙසා. ආමෙන්. ඔබ දන්නවද සමහර අය කිසිම තමාගේ ශාරීරික වර්ධනය ගැන කිසිම උනන්දුවක් නැති අය ඉන්නවා. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කිසිම උනන්දුවක් නැති අය ඉන්නවා. ආමෙන්. අවුරුදු 30 40 වෙද්දී ඒගොල්ලන්ගේ ජීවිතවල රෝගී භාවයන් වලට ඒගොල්ලෝ මුහුණ දෙනවා. ඒගොල්ලෝ වෙන රෝගී වෙනවා. එහෙනම් රෝගී වෙලා ජීවිතේ අනුතුල යැපෙන මට්ටමකටපත් වෙනවා. එහෙනම් රෝගී වල අසරණ භාවයටපත් වෙන මට්ටමකටපත් වෙන ඇයි ඒගොල්ලෝ ප්‍රඥාවන්තව තමාගේ ජීවිතය අපගේ ශාරීරික පැත්ත සුවපත් කරගන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. හැබැයි සමහර අය ඉන්නවා තමාගේ ශාරීරික පැත්ත නිරෝගී භාවය තියාගෙන වර්ධනය කරගන්න ඒගොල්ලෝ නිසි විදිහට ප්‍රඥාවන්ත ලෙස ජීවිතේ ගොඩනගාගත්ත ඒගොල්ලෝ යහපත් පෞරුෂත්වයෙන් සත්‍යමත් ස්වභාවයෙන් ජීවත් වෙනවා. ආමෙන්. ඒ වගේ තමයි කිතුණු අය සභාවට ආපු අය තමන්ගේ ආත්මික ජීවිතේ වර්ධනය කරගන්න ආත්මය වර්ධනය කරගන්න. ඔබ තුළ තිබෙන ආත්මය වර්ධනය කරගන්න සමහර අය උත්සාහ කරනවා. හැබැයි ඔබට කියන්න කනගාටුයි සමීක්ෂණයක් කරලා තියෙනවා 120ක් විතර තමයි තමන්ගේ ආත්මය වර්ධනය කරගන්න තත්ත්වයට සභාවල සෙනග යන්නේ කියලා සමීක්ෂණයකින් කියවෙලා තියෙනවා. ඉතුරු 80ම ආත්මය නිසි කාලට නිසි ප්‍රමාණයට වර්ධනය කරගන්නේ නැහැ. ආමෙන්. ඒගොල්ලෝගේ ජීවිතේ ඒගොල්ලෝ පිළිපදින ක්‍රියාදාමය තමයි එක සභාවක රැඳෙන්නේ නැතුව ඒගොල්ලෝ කලින් කාලයට තමන්ගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු වලට උත්තර හොයලා විවිධ ස්ථාන වලට ඒගොල්ලෝ ගමන් කරනවා. හැබැයි අර 120 දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයක් ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? තමන්ගේ ආත්මය වර්ධනය කරගන්න පිණිස අවශ්‍ය කරන ක්‍රියාදාමයන් ඒගොල්ලෝ කරනවා. ඒ නිසා ඒගොල්ලන්ට ඒ කාලයට ඔබින විදිහට ඒගොල්ලන්ගේ ආත්මය වර්ධනය වෙලා තිබෙනවා.
දේවචනය කියන්නේ ආත්මය වර්ධනය වීමේ ප්‍රමාණය මත ඒගොල්ලෝ ජීවිතේ ජයග්‍රහණය කරලා ස්වර්ගයට ඇතුල් වෙනවා කියලා අපිට දේවචනය කියනවා. එහෙනම් ප්‍රේමවන්තය ඔබ බුද්ධිමත් මිනිසෙක් නම් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබට ශරීරයක් තිබෙනවා. ඔබට සිත හැඟීම් කැමැත්ත කියන ඔබට ප්‍රාණයක් තිබෙනවා. ඒ වගේම ඔබට ආත්මයක් තිබෙනවා. ආත්මය තිබෙන්නේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධයක් පවත්වා. දෙවියන් වහන්සේ මනුෂ්‍යව හැදුවේ ආත්මයක් විදිහට. දෙවියන් වහන්සේගේම ජීවය ඇතුල් කරලා තමයි මනුෂ්‍යයාට ආත්මය හැදුවේ. එහෙනම් ඔබ දෙවියන් වහන්සේ තුල යැපෙන මනුස්සයෙක් මිසක් ඔබට නිකම් ශාරීරික මානසිකව ඔබට යැපෙන්න බෑ. එනිසා ඔබ තේරුම් ගන්න. තේරුම් අරගෙන ඔබ යම් කිසි තීරණයකට එන්න අවශ්‍යයි. ඔබගේ ආත්මය වර්ධනය කරගන්න ඕනේ කියලා. ආමෙන්. ආත්මය වර්ධනය කරගත්තොත් ඔබට ඒක ප්‍රතිලාභ තිබෙනවා කියලා ඒ සතිය ඔබ ඉගෙන ගන්නවා. හැබැයි ඔබ හිතන්න ශාරීරික පැත්ත වර්ධනය කරගන්න උනන්දු කෙනෙක් වර්ධනය කරගත්තොත් එයාට ඒක ප්‍රතිලාභයක් තියෙනවා වගේ ආත්මය වර්ධනය කරගත්තොත් ඔබට ප්‍රතිඵලයක් තිබෙනවා. හැබැයි ඔබ හිතන්න ශාරීරික පැත්ත වර්ධනය කරගන්න ඔබ ගෙදර නිදාගෙන හිටියද ඔබට ඔබගේ පුරුදු විද්‍යාකාර සකස් කරගත්ත නැත්නම් ඔබගේ ශාරීරික පැත්ත වර්ධනය වෙන්නේ නැහැ. ආමෙන්. ඒ වගේ දෙවියන් වහන්සේ තුල ඔබගේ ආත්මය වර්ධනය වෙන්නේ නැහැ. ඔබ නිකන් හිටියා. ඔබගේ ආත්මය වර්ධනය කරගත්තොත් ඔබ වෙහෙසටපත් වෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. ආමෙන්. ඉතින් එහෙනම් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී දෙවියන් වහන්සේගේ දරුවනි ඔබ ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ ආත්මය වර්ධනය කරගන්න මොනවද කරන්න ඕනේ කියලා අපි අද දවසේ ස්වාමීන් වහන්සේ තුළ විමසන්න. ආමෙන්. මේ දේශනාව වැදගත් වෙන්නේ ආත්මය වර්ධනය කරගන්න කැමතියි විතරයි. භෞතික ජීවිතයේ කැමතිම අනුන් බලනු සැප සම්පත් හොයන අයට ඒ වගේම ස්වාමීන් වහන්සේ තුළ ස්වර්ගය ගැන බලාපොරොත්තුවක් නැති අයට මේ දේශනාව පවත් වෙන්නේ නැහැ. හැබැයි ස්වර්ගය ගැන ස්ථිර විශ්වාසයක් බලාපොරොත්තුවක් තියෙන ඔබට දෙවියන් වහන්සේ මේ පොළොවේ ජීවිතේ සාක්ෂාත් කරගන්න පිණිස ඒ දෙපැත්තම හිතන අයට අද දවසේ දේශනාව වැදගත්. ඒ නිසා ඔබ තීරණය කරන්න. ඒ වගේම ඔබ මේ දේවචන දවස් අහනවා වගේ දෙවියන් වහන්සේගේ දරුවනි මේක ක්‍රියාවට නංවන්න උත්සාහ කරන්න. එතකොට තමයි ඔබගේ ආත්මික පැත්ත වර්ධනය වෙලා ස්වාමීන් වහන්සේ තුළ ඔබ හොඳ යහපත් පිටුදුවෙක් වෙලා යේසුස් වහන්සේගේ පෞරුෂත්වයට වර්ධනය වෙලා ඔබ ජීවිතේ ජය ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ආමෙන්. යේසුස් වහන්සේ ජීවත් වෙද්දී අවුරුදු 33මාරක් බොහෝ අය හිතනවා උන්වහන්සේ දුප්පතෙක් කියලා. නෑ උන්වහන්සේ මුදල් තිබුණා. උන්වහන්සේ විතරක් තිබුණා. උන්වහන්සේට හොඳ සමාජීය පරිසරයක් උන්වහන්සේට ගොඩ නැගිලා තිබුණා. ඒ වගේම උන්වහන්සේට හොඳ ප්‍රශංසාවක් කීර්තිමත් භාවයක් උන්වහන්සේට තිබුණා. ඒ වගේම අදත් ඔබ කල්පනා කරලා බලන්න යේසුස් වහන්සේ අවුරුදු 2000කට පස්සේ කියනවා තාමත් උන්වහන්සේ ගැන මනුස්සව කතා කරනවා. උන්වහන්සේ මැරුවා. උන්වහන්සේගේ නාමය ගැන කතා කරන එක අතර කරන්න බොහෝ අය උත්සාහ කළා. අදට පෙරෝගියා. අවුරුදු 2021ක්ම මනුස්සව උත්සාහ කරනවා උන්වහන්සේ ගැන කතා කරන එක අතර කරන්න. හෙටත් උත්සාහ කරනවා. අනිද්දාත් උත්සාහ කරනවා. මතු අනාගතෙත් උත්සාහ කරනවා. කවදාවත් මේ වැඩේ කරන්නේ නැහැ. ආමෙන්. උන්වහන්සේ බල සම්පන්න ජීවමාන යේසුස් වහන්සේ උන්වහන්සේ එහෙනම් උන්වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ ලබලා තිබෙච්ච වර්ධනය එහෙනම් මේ පොළොවේ ජීවිතයේ උන්වහන්සේ ලබලා තිබෙච්ච වර්ධනය බොහෝ මිනිස්යන්ගේ ජීවිතවලට බලපෑමක් වෙනවා. ඔබගේ ආත්මය වර්ධනය වීම ප්‍රේමවන්ත බොහෝ මිනිස්යන්ට ඔබේ ජීවිතේ ප්‍රබල අභියෝගයක් වෙන්නට ඔබේ ජීවිතයට බොහෝ ආශිර්වාදයක් ලබන්නට හේතු කාරණාවක් වෙනවා. ආත්මික වර්ධනය ඔබට විතරක් නෙමෙයි ඔබ වටා ඉන්න බොහෝ අයට ප්‍රයෝජනවත් වෙන පිණිස ඔබගේ ආත්මය තුළ වටිනාකමක් දෙවියන් වහන්සේ සංගවලා තියෙනවා. හලෙලූයා. ආමෙන්. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේ තුළ බලමු ඔබගේ ආත්මික ජීවිතය ඔබගේ ආත්මය වර්ධනය කරන්න ඕන මොන ආකාරයකටද ඒකට ඔබ පිළිපැදෙන්න ඕන කරුණු කාරණා මොනවද කියලා තමයි දවසේ ස්වාමීන් වහන්සේ තුළ බලන්නට යනවා. ඔබ පෙරතැන් ඉන්දියා
ක්‍රියා පොතේ දෙවෙනි පරිච්ඡේදයට පෙරලා ක්‍රියා පොතේ 2:42 අපිට කියනවා කාරණා හතරක් ගැන කතා කරමු. ප්‍රධාන වශයෙන් මේ කාරණා හතර කතා කරපුවම මේ කාරණා හතර තුල ප්‍රයත්නය ඔබ තේරුම් ගන්න සබාව වර්ධනය වුණා. හලෙලූයා. සබාව වර්ධනය වුණා. එහෙනම් සබාව කියන එක ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට සම්බන්ධ කරනවා. එහෙනම් සබාව වර්ධනය වෙනවා කියලා කියන්නේ සබාවේ ඉන්න සමාජිකයන්ගේ වර්ධනය තමයි සබාවේ වර්ධනය. එහෙනම් සබාවේ සමාජිකයෝ වර්ධනය වෙන්නේ තමයි සබාව වර්ධනය වෙන්න යන්නේ. එහෙනම් සබාවේ වර්ධනයයි සබාවේ සමාජිකයන්ගේ වර්ධනයයි වෙන් කරන්න බෑ. එනිසා ඒක එකයි. එනිසා ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රේමවන්තය ඇදහිල්ලවන්තයෙක්ගේ ආත්මය වර්ධනය වීම සඳහා ස්වාමීන් වහන්සේ තුළ ප්‍රේමවන්තය එහෙනම් මෙන්න මේ ක්‍රියාදාමයන් සිද්ධ වෙන්න ඕනේ. අත වශයෙන්ම ස්වාමී යේසුස් වහන්සේගේ අභිමුඛයේ යේසුස් වහන්සේ තුළ උපත ලැබුව ඔබ ගෝලෙක් විදිහට හැසිරෙන්න ඕනේ ආත්මික වර්ධනය ලැබුණා. ආමෙන්. ගෝලයන් සමාජයේ ප්‍රබල බලපෑමක් ඇති කරනවා. ගෝලයන් බොහෝ මිනිස්සුන්ව ගැලෙන්න අරගෙන ආවා. ගෝලයන් තමන්ගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ දෙසා දෙන තරම් උන්වහන්සේට දැනගන්න ඕක තිබිලා ඕකගේ ජීවිත බව පූජා කරලා යේසුස් වහන්සේගේ රාජ්‍යය ගොඩනැගුවා. ආමෙන්. ඔබ ක්‍රිස්තුස් වහන්සේට රූපන් තැනෙත් වෙලාව සම්පූර්ණ ගෝලත්වයට පත් වීම ඔබගේ ආත්මික වර්ධනය. අද බලන්න ක්‍රිස්තුස් වහන්සේ වදන්න ඇතිලමත් වෙන්න. ගෝලයෝ වැඩ කරන්න කෙනෙක් නැහැ. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ දෙසා පෙරට යන්න නැහැ. ඇයි? ගෝලයෝ නැහැ. ඔක්කොම ඇතිලමත්ෝ. යම යේසුස් වහන්සේගේ ලබා ගන්න නිසා සමාජයට ලොකු බලපෑමක් අභියෝගයක් කරන්න කෙනෙක් නැහැ. එනිසා ස්වාමීන් වහන්සේ තුළ ඔබ මේ කාරණාව තේරුම් අරගෙන ඔබගේ ආත්මය හොඳින් වර්ධනය කරගන්න. ඔන්න ඔබට ඒකට කල යුතු ක්‍රියාව පිළිබඳ අවබෝධය. අපි ස්වාමීන් වහන්සේගේ අභික්‍රියාවේ දෙවෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදයේ කියනවා. තවද ඔව්හු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගී කමෙහිද රොටි කැඩීමෙහිද යාඥාවලද ස්ථීර ලෙස පැවතුණාහ. ආමෙන්. අපිට දේවචනයේ කියන කාරණා හතරක් තුන ඕනි ස්ථිරව පැවතුණා. ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම, සහභාගීකම, රොටි කැඩීම සහ යාඥා කියන මේ ප්‍රධාන කාරණා හතර තුල ඕන් එහෙනම් පැවතුණා. ස්ථිරව පැවතුණා. ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න. ඔබ ස්ථිරව හැමදාම කැමේ නැත්තම් මොකද වෙන්නේ? ඔබ හිතිච්චාම නොකැහෙද මොකද වෙන්නේ? කාලයත් එක්ක කෙසඟ වෙන්න යනවා. ශක්තිය අඩු වෙන්න යනවා. පුරුෂයෙක් විදිහට වැඩෙන්න හම්බෙන්නේ නැතු යනවා. ආමෙන්. මන්ද පෝෂණය වෙලා දරුවට පුරුෂයෙක් වෙන්න බැරුව යනවා. මේ සමහර අයට තියෙන ගැටලුව මෙන්න මේකයි. සමහර පිටුනෝ මේක හතර ක්‍රියාත්මක කරනවා. හැබැයි ස්ථිර වෙලා කරන්නේ නැහැ. ආමෙන්. කලින් කරනවා. ඉතින් සමහරගේ ආත්ම කෙට්ටු වෙලා කෙසඟ වෙලා ශක්තිය නැතුව බලය නැතුව ඉන්නවා. හැබැයි ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඉස්සර වෙලාම වද තීරණයකට එන්න මම මේ ඉගෙන ගන්න කාරණා හතර ස්ථිරව ක්‍රියාත්මක කරන්න යන්න. ආමෙන්. ස්ථිරව කරන්න යන්න. එහෙනම් මේකේ තියෙන පළවෙනි කාරණාව තමයි ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම. ඉගැන්වීම තුල කිතුණු අධ්‍යාපනය තුල ඕන් වර්ධනය වුණා. ඔබ ක්‍රියාපොත කියවලා බලද්දී ඔබට හම්බ වෙනවා ඕන් ලියවිලි දවස් පතා එනම් ඕන් පොරණි ඉගෙන ගත්තා. ඒ වෙද්දී ඕන්ට තිබෙන පරණ විශ්ව තිබුණා. ඒ කියන්නේ පරණ විශ්වනේ ලියවිලි ටික ඕන් අරගෙන ඒවා අධ්‍යයනය කරන්නේ යේසුස් වහන්සේ කවුද? යේසුස් වහන්සේ මොන වගේ කෙනෙක්ද? යේසුස් වහන්සේ කොහෙන්ද එන්නේ? යේසුස් වහන්සේ කියන්නේ කවුද? එහෙනම් යේසුස් වහන්සේගේ මරණය මොන හේතුවක් මතද? යේසුස් වහන්සේ මළුන්ගෙන් නැගිට්ටේ ඇයි? කියන මේ දේවයන් වහන්සේ පිළිබඳ යේසුස් වහන්සේ පිළිබඳ බොහෝ කාරණාවන් ඕන ඉගෙන ගත්තා. ආමෙන්.
ඕනේ කරගත්තා. එහෙනම් ප්‍රේමාන්ත ස්වාමීන් වහන්සේගේ අභිමුඛය ඔබ තේරුම් ගන්න. එන්න මේ කාරණා. ඔබ ඉගෙන ගන්න ඔබට ස්වාමීන් වහන්සේ තුළ කොටස් දෙකක් ඔබට ඉගෙන ගන්න හම්බ වෙනවා. පේත්‍රස් පොතට පිට කරලා. ආමෙන්. දෙක පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදය. දෙක පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදය. ඔබ කිතුණු අධ්‍යාපනය ලබද්දී ඔබට මේ අධ්‍යාපනය දෙවියන් වහන්සේ දෙනවා ඔබගේ පැතිකඩයන් දෙකක් සම්පූර්ණ කරගන්න බැරිස. කවර කියවන්නේ? මක්නිසාද තමන් වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් ඔබ කැඳවාගත් තැනන් වහන්සේ දැනගැනීම කරුණු කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයට දේව භක්තියට අදාළ සියලු දේ අපට දී තිබේ. ආමෙන්. එහෙනම් ඔබ යේසුස් වහන්සේ පිළිබඳව දැනගැන්ම ලබන විට ඔබට දෙවියන් වහන්සේ දැනුම දෙන්න යනවා. භක්තිමත් ජීවිතයක් ගත කරලා ස්වර්ගයට ඇතුල් වෙන පිණිස ඔබට ඒ ස්වර්ගික ප්‍රවිෂ්ඨ වීම සඳහා අවශ්‍ය කරන දැනගැන්ම දෙවියන් වහන්සේ ඔබට දෙන්නට යනවා. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට දෙන්නට යනවා ප්‍රේමවන්තය. යේසුස් වහන්සේව දැනගැනීම කරුණ කොටගෙන ඔබ මේ ලෝකයේ ජීවත් වෙලා ඉන්න කාල පරිච්ඡේදය තුල ඔබගේ ජීවිතේ ජය ගන්න පිණිස අවශ්‍ය කරන මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පිණිස අවශ්‍ය කරන දැනුම දෙවියන් වහන්සේ ඔබට දෙන්නට යනවා. හලෙලූයා. ඔබට දෙවියන් වහන්සේ සූදානම් කරලා තිබෙනවා පෞල් ජීවිතය. පෞල් ජීවිතේ කුමාරයා සහ පුරුෂයා. එවැගේම පෞල් තුළ දරුවා සහ දෙමෝපියන්. එනම් සාර්ථක යහපත් පෞල් ජීවිතය ගොඩනගාගන්නේ කොහොමද? එවැගේම සභා ජීවිතය ගොඩනගාගන්නේ කොහොමද? ඔබගේ ආර්ථික සඵලත්වය ගොඩනගාගන්නේ කොහොමද? ඔබ නිරෝගී භාවයේ තුල ජීවත් වෙන්නේ කොහොමද? එහෙනම් ඔබගේ ආත්මික පැත්ත අවශ්‍යද? ශාරීරික පැත්ත අවශ්‍යද? බුද්ධිමය පැත්ත අවශ්‍යද? සියල්ල දෙවියන් වහන්සේගේ වචනය තුල ඔබට ගන්නවා. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔබගේ ආත්මයට ඔබ පෝෂණය ලබනවා කියන එක. හලෙලූයා. ප්‍රේමවන්ත. ඔබගේ ජීවිතයේ ඔබ හැමදේම ලබා ගන්නේ ඔබගේ ඇදහිල්ලේ ප්‍රමාණය මතයි. ආමෙන්. ඔබ ස්වාමීන් වහන්සේ තුල වැඩි වර්ධනය වෙලා ඉන්නවා කියන එකේ තේරුම ඔබට ඇදහිල්ල වැඩ කරන්න පුළුවන් කියන එක. ආමෙන්. පරිසුද්ධ තුල යැපෙනවා කියන එක නෙවෙයි. ආමෙන්. ඇදහිල්ලෙන් ඔබට වැඩ කරන්න පුළුවන් වෙනවා කියන එක. ආමෙන්. ආමෙන්. එහෙනම් ඔබ ස්වාමීන් වහන්සේ තුල හිතන්න කෙනෙක් වර්ධනය වෙද්දී එයාගේ ජීවිතය තුළ ඔබ කල්පනා කරන ඔබගේ ජීවිතය තුළ ඔබ කල්පනා කරන ඔබ සම්පූර්ණ පුරුෂයෙක් ලෙස වර්ධනය වෙනවා කියලා කියන්නේ දැනගැනීම බුද්ධිය ආමෙන් ප්‍රඥාව ඔබගේ ජීවිතේ වැඩි වෙනවා කියන එක. ඔබ ආත්මිකව වර්ධනය වෙනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේ පිළිබඳ දැනුම දෙවගේම දෙවියන් වහන්සේ පිළිබඳව තිබෙන ඇදහිල්ල ඔබගේ ජීවිතේ වැඩි වර්ධනය වෙලා ඒ ඇදහිල්ල ප්‍රයෝජනයට අරගෙන ඔබගේ ජීවිතේ සාක්ෂාත් කරගෙන ස්වර්ගයට ඇතුල් වෙන්න පුළුවන් හැකියාව ලබන එක තමයි ඔබ ඇදහිල්ලෙන් වැඩ කරනවා කියන එකේ තේරුම. ආමෙන්. රෝම 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේගේ වචනය ඇසීමෙන් ඇදහිල්ලද ඇදහිල්ලේ ඇසීමද පැමිණෙන්නේ. ආමෙන්. ඉතින් ප්‍රේමෝන්තේ ඔබට දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගැනීමෙන් තමයි ඔබට ඇදහිල්ල ඇති වෙන්නේ. බොහෝ අය කියන්නේ මේ ඇදහිල්ල කියන්නේ විශ්වාසය කියලා. ඇදහිල්ල කියන්නේ විශ්වාසයේ එක පැත්තක් විතරයි. ආමෙන්. ඇදහිල්ල කියලා කියන්නේ දැනුම සහ විශ්වාසය. ඔබ මොනවද විශ්වාස කරන්නේ? ඔබ විශ්වාස කරන්න ඕන දේ තමයි ඔබට බයිබලයේ තුලින් දැනුම් ඔබට දෙවියන් වහන්සේ සපයලා දෙන්නට යන්නේ. බොහෝ අය කියන්නේ මේ ඇදහිල්ල කියන්නේ විශ්වාසය. අපි විශ්වාස කරගෙන යනවා. නෑ අපි විශ්වාස කරගෙන යන හැමදේම ඇදහිල්ල වෙන්නේ යන්නේ නෑ. හලෙලූයා. ආමෙන්.
ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේගේ අනුකම්පාවේ ප්‍රේමයට ඇදහිල්ල කියලා කියන්නේ විශ්වාස කරන්න ඕන දේ දෙවියන් වහන්සේ අපිට සපයලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඇදහිල්ල කියන්නේ යේසුස් වහන්සේ ඇත්තම ඇදහිල්ල කියලා කියන්නේ යේසුස් වහන්සේ කළ දේවල්, කී දේවල් විශ්වාස කරලා තමන්ගේ ජීවිතේ ඒ තුළ ගොඩනගා ගැනීමයි. තාම ඔබට හරි ඇදහිල්ලක් නැත්නම් ඔබට ජීවිතේ ඉදිරියට යන්න බෑ. තාමත් ඔබට යේසුස් වහන්සේ කළ කී දේවල් විශ්වාස කරනවා වෙනකොට ඔබගේ අතීතයේ සිදුවීම්, ඔබගේ අත්දැකීම්, ඔබ වටා ඉන්න අත්දැකීම් සහ ඔබගේ මනසට හැගෙන ආකාරයෙන් ඔබ තාම ජීවත් වෙන්න උත්සාහ කරන පුද්ගලයෙක් නම් තාම ඔබට ඇදහිල්ල තුළ වර්ධනය වෙලා නැහැ. ඇදහිල්ල තුළ වර්ධනය වෙද්දී ඔබගේ සිතුවිලි හැඟීම් සහ ඔබගේ අත්දැකීම් ඔබගේ අතීතය ඔබ වටා ඉන්නට වෙලා යන සිදුවීම් කිසි දෙයක් අදාළ නැහැ ඔබගේ ඇදහිල්ලට. ආමෙන්. එනිසා ප්‍රේමවන්තේ ඔබගේ ඇදහිල්ල වර්ධනය වෙලා අවබෝධය ඔබගේ ජීවිතේ වැඩි කරගන්න පුළුවන් එකම ක්‍රමවේදය දෙවියන් වහන්සේ තුළ ඔබගේ අධ්‍යාත්මයට අවශ්‍ය කරන පෝෂණය ලබා ගැනීමයි. ආමෙන්. ඔබගේ ආත්මය වර්ධනය වෙන්න නම් ඔබට අත්‍යවශ්‍යම පෝෂණය අවශ්‍යයි. පොඩ්ඩක් හිතන්න ඕන. කෑම අඩු වුණොත් ඔබගේ ශරීරයට මොකද වෙන්නේ? මන්ද පෝෂණය වෙනවා. ශක්තිය නැති වෙනවා. නමුත් ඔබ කල්පනා කරන්නේ ඒ වගේ තමයි ඔබගේ ආත්මයට නිසි ආකාරයක කෑම ලැබෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒ ආත්මය ශක්තිමත් භාවයෙන් තොර වෙන්න යනවා. නිසි කාලයේදී වැඩි වර්ධනය වෙන්නේ නැතු යනවා. ආමෙන්. ඒ නිසා ඔබ නිසි කාලයේදී ඔබට වැඩි වර්ධනය ලබා ගන්න පිණිස ඔබ ආත්මික කෑම දේව වචනය හොඳට ඉගෙන ගන්න ඕනේ. ආත්මය ඔබගේ ජීවිතයට ඇතුල් කරගන්න ඕන වචනය. හලෙලූයා. අපේ ශුද්ධ පේදුරුතුමා ලියන්නේ කුඩා දරුවේ කිරිවලට මව් කිරිවලට ආස කරන ආත්මය. චුට්ටක් හිතන්නකෝ. මව් කිරි කවදාවත් දරුවා මට මොකද බෑ කියලා එපා කරන්නේ. දෙවියන් වහන්සේගේ වචනයට ඒ වගේ පෙරකටම ඇති කරගන්නේ දේව වචනේ ඉගෙන ගන්න කියලා තමයි එහෙනම් දෙවියන් වහන්සේ අපිට කියන්නේ. ආමෙන්. චුට්ටක් හිතන්නකෝ. අම්මා ඒ ආදරයට සෙනෙහසට අපට කිරිය දෙනවා. අපට කිරිය වෙච්චාම දරුවට කිරි ටික බොන්න අම්මා මොකද කරන්නේ? දරුවව තම පියවරුවට ලං කරගන්න. දරුවා තමයි උරලා බොන්නේ. දරුවට තමයි බඩගින්න හැදෙන්නේ. දරුවට තමයි කිරිවල අවශ්‍යතාවය දැනෙන්නේ ප්‍රේමව. ආමෙන්. ඔබ ස්වාමීන් වහන්සේ තුළ නැවත උපත ලබලා ඔබට යම් කිසි කුඩ ඇදහිල්ලක් අර ඔබට තියෙන කෙනෙක් නම් ඔබට ඉස්සෙල්ලාම දැනෙන දේ තමයි මේ මව් කිරිවල අවශ්‍යතාවය. ඒ දෙවියන් වහන්සේගේ වචනේ පිළිබඳව තිබෙන අවශ්‍යතාවය. හලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනේ පිළිබඳව ඔබට අවශ්‍යතාවය තාම දැනෙන්නේ නැහැ කියන එකේ තේරුම තාම ඔබ වර්ධනය වෙන්න පත් වේගෙනවත් එන්නේ නැහැ කියන එකයි. ආමෙන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඔබගේ ආත්මය වර්ධනය කරගන්න ඔබට අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නම් ප්‍රේමවන්ත සහෝදර සතුරු කොහොමද ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න කාලය වෙන් කරලා එහෙනම් ඔබ ඒක ඉගෙන ගන්න යනවා. බොහෝ විට අපි දැන් මේ වර්තමානයේ අහන දෙයක් තමයි. වර්තමානයේ දේව සේවකයන් අතර කතා කරන දෙයක් තමයි. බොහෝ අයට දැන් මේ දේව වචනේ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයද පෙරලදිනවා. මොකද සාමාන්‍ය කිතුණු ජීවිතය අවුරුදු 10ක් 15ක් විතර ගත වෙන්නේ ඒගොල්ලන්ට තේරෙනවා අපි මේ එන ගමන එච්චර සුබවාදී නෑ. අපි පාෂණ දීලා තියෙන ශුද්ධාත්ම වාසයේ දීමන අමුද බලය තුල යැපෙන එක සුබවාදී නෑ. අපි දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙනගෙන අපි ඇදහිල්ලටපත් වෙන්න ඕනේ කියන කාරණාව ඔබට දැනෙන්න අවුරුදු ගානක් යනවා. ආමෙන්. ඔබට හොඳ උදාහරණයක් කියන්න. හොඳ උදාහරණයක් කියන්න. අද ඔබ කර රස්සාව ගැන හිතන්න. ඔබට හිතෙන්නේ නැද්ද? දුක් විඳිද්දී වේදනාවෙන් ඔබට හිතෙන්නේ නැද්ද? මම තරුණ කාලේ පොඩි කාලේ හරියට ඉස්කෝලේ ගිහිල්ලා උනන්දුවෙන් ඉගෙන ගත්ත කෙනෙක් නම් අද මම මෙතන නෙමෙයි ඉන්නේ යන්නේ. මම මීට වඩා හොඳ තැනක මීට වඩා හොඳ ස්ථානයක මීට වඩා ගෞරවය ඇතුව මීට වඩා සැහැල්ලුවෙන් පහසුවෙන් මම ජීවත් වෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඔබට හිතනවා 40 50 වෙච්ච අය.
තාම මේ අවුරුදු 20 12ක් බැට්ටෙන් එක තේරෙන්නේ නැහැ. ඒක අපි ඒගොල්ලන්ට කියද්දි මුන් මොඩේ කියලා අපි කම්පියුටර් එකේ මුන් ගල්ලෑලුගේ කියනවා. අපිට කියන්නේ එහෙමයි. හරිද? ගල්ලෑලු කියලා ඒක මතක් වෙන්නේ ගල්ලෑලි අතුල්ලත් ඉස්සරහට. ආමෙන්. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේගේ අරුක්කේ වගේම තමයි ඔබට ආත්මික ජීවිතයේ වර්ධනය කරගන්න උනන්දුවක් නැතුව දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්න උනන්දුවක් නැතුව ඔබගේ ජීවිතේ රැකියාවට රස්සාවට පවුලට දරුවන්ට කාලය දීගෙන ඉන්න ඔබට කවදා හරි හිතනවා මම වචනේ ඉගෙන ගන්න නැති එකේ මොඩකම තමයි මම මේ ඉවරයි. ආමෙන්. හිතන්නකෝ මම බොහෝ කිතුනට ආශ්‍රය කරනවා. බොහෝ කිතුනට මම යාචනා කරනවා. වෙන සභාවල බොහෝ කිතුනට ශුද්ධාත්මන වහන්සේ කියන පණිවිඩයන් දෙනවා. ආමෙන්. ඒ බෞද්ධයාගේ ජීවිතේ කිතුනුවන් විදිහට ඒගොල්ලෝ වැටිලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගත්තේ නැති එකේ ගැටලුවයි. ආමෙන්. හිතන්න අම්මට පුළුවන් කිරි ටික දෙන්න දරුවා ලං කරගන්න විතරයි. සභාවේ වගකීම දේව වචනේ වුණා එකයි. පාසල පුළුවන් බයිබල් පන්තියක් වෙලාවට දාලා බයිබල් පන්තියට එන්න ඔබට ආරාධනය කරන්න විතරයි. ආමෙන්. ඔබ වඩන අරගෙන තුනට අරගෙන දීපම් පුතා කියලා පොවන්න බෑ. එඩේරට පුළුවන් මොනවද? බැකලුවව තනකොළ තීරකට අරගෙන යන්න විතරයි. බැකලුව තමයි ඒක උනා කාලා කන්න ඕනේ. කන්න නැත්තම් හොම්බෝ වාගෙන තද කරගෙන කියන්නේ කියවම බැකලුවට එක කරදරයක් වෙලා බැකලුවව එඩේරව දාලා යනවා බැකලුව. ආමෙන්. එඩේර දන්නවා බැකලුව හොඳට කෑවොත් තමයි බැකලුව ශක්තිමත් වර්ධනය වෙන්නේ කියලා. යේසුස් වහන්සේ කියන මාගේ බැකලුව මාගේ හඬහති. ආමෙන්. මගේ හඬහති මාව හොයති මම ගැන දැනගන්න උත්සාහ කරයි කියලා ප්‍රේමවන්තේන දේව වචනේ කියන එඩේරාගේ යේසුස් වහන්සේ නැමැති එඩේරාගේ බැකලුව. ඔබ යේසුස් වහන්සේ නැමැති එඩේරාගේ යහපත් බැකලුවෙක් නා. ඔබගේ ආත්මයේ ස්වාමීන් වහන්සේ තුළ කොට වර්ධනය කරගන්න ඕන නම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ ඔබ දේව වචනය හොයාගෙන ප්‍රකාශිත වෙනවා. ආමෙන්. දේව වචනේ පසුපසම හඹා යනවා. ආමෙන්. අද බොහෝ විට මුදල් එක පසුපස යනවා. මුදල් හඹා යනවා. ආමෙන්. විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ කියනවා. සියල්ල සපයන්නමයි. ආමෙන්. සියල්ල සපයන්නමයි. දෙවියන් වහන්සේගේ සැපයෙන් ගන්න ඉස්සරහට ගන්න යනවා. මෙතුවක් කාලේ මේ සභාවේ උගන්වන්න නැති සභාවේ ගැන ඔබට තව බොහෝ රහස් ඔබට ගන්නට යනවා. ආමෙන්. යුසිලින් ඉන්න පළවෙනි පියවර ඔබ ස්වාමීන් වහන්සේ තුළ ඔබගේ ආත්මය වර්ධනය කරගෙන පළමුව ඔබ අවබෝධය ඔබට එන්නට ඕනේ. අපට අවබෝධය පුළුල් වෙන්නට ඕනේ. අවබෝධය පුළුල් වෙන්න තමයි ඔබ වර්ධනය වෙන්න පටන් ගන්න ප්‍රේමවන්තය. හලෙලූයා. දෙවෙනි එක යාඥා. ආමෙන්. අපි අද මේ පදේ විතරයි අපට අවශ්‍ය වෙන්නේ. එයා මොකද දෙවෙනි පරිච්ඡේද 42 කියනවා යාඥාව. ආමෙන්. අපේ යාඥාව ගැන මතේ සුභාරච්චි 7 වෙනි පරිච්ඡේදය අපිට ලියනවා. එන්න මෙහෙම. ඉල්ලා පල්ලාදෙනල වන්නේ. ආමෙන්. සොය පල්ලා සම්දෙනල වන්නේ. තට්ටු කර පල්ලාදෙනල වන්නේ. ආමෙන්. ඇයි අපි යාඥා කරන්නේ? ඇයි අපි යාඥා කරන්නේ? බොහෝ අය ඇවිල්ලා දෙවියන් වහන්සේට යාඥා කරන මොන හරි ඉල්ල ගන්න. කමන්නේ. ආත්මික භාවයට ආත්මික වැඩි වර්ධනය වෙලා නැති අයට තමයි ඉල්ලන්න පුළුවන්කම තියෙන්නේ. තාත්තේ මට කන්න ඕනේ. අම්මේ මට බොන්න ඕනේ. චුට් ළමයි කියන අර චොක්ලට් ටික කඩේ දෙකලා චොකෝ වා. તો අම්මා දන්නා චොක්ලට් එකක් ඉල්ලන්නේ කියලා. ඉල්ලන්නේ. චුට් ළමයි ඉල්ලනවා. ආමෙන්. හැබැයි තරුණ වයසට පත් වෙද්දී දරුවෝ දන්නවා අපි හොයන්න ඕනේ. අපි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ඕනේ කියලා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න විදිහ හොයනවා ඒගොල්ලෝ. ආමෙන්. ආමෙන්. හලෙලූයා. ඒ වගේ ආත්මික ජීවිතයේ පහළම මට්ටමේ ආත්මික බාලය දෙවියන් වහන්සේගේ නිලමින් ඉන්නවා. ආමෙන්. හැබැයි අපි දකිනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරි ආත්මිකව යම් තරුණ භාවයට පත් වෙන අය වැඩිවත් සාමාන්‍ය වර්ධනයට පත් වෙන අය දෙවියන් වහන්සේ තුළ සොයනවා මේවා දෙවියන් වහන්සේ ගාව තියෙනවා මම කොහොමද ඒක ලබා ගන්නේ කියලා. ඒගොල්ලෝ යතුරු හොයනවා. හලෙලූයා. ඔබගේ කෑම ටික ඔබ යම් කිසි කබඩ් එකක දාලා වහලා යතුරු හංගලා යනවා නම් තරුණ දරුවෙක් ගෙදර ආවම දරුවට බඩගිනි වෙච්චාම ඒ දරුවා දන්නවා කබඩ් එකේ කෑම තියෙනවා
ඈ අපිට ඒක කැම තියෙනවා. නැත්නම් ෆ්‍රිජ් එකේ කැම තියෙනවා. යතුරු හොයන්න ඕනේ. ආමෙන්. යතුරු හොයන්න ඕනේ. ඈ අපේ ගෙදර ෆ්‍රිජ් එකේ යතුරුක් නැහැ. ඉස්සරට ෆ්‍රිජ් වල යතුරු තිබ්බම දැන් ගෙදර යතුරු නැහැ මම. අපේ ඉන්න පොඩි තන්නියෙක් ඉන්න පොඩිම කාලේ අම්මා කිරිටික බෙව්වා. චූටිම කාලේ ඉල්ලුවෙන්නේ කෑ ගහම ඇඬුවා අම්මා කිරිටික බෙව්වා. දැන් ගෙදර ආපු ගමන් මොන හරි කන්න මෙච්චර තැලෙන්න ගිය ෆ්‍රිජ් එක ගාවට පිට ගිහලා බලනවා කැම තියෙනවා කියලා අරගන්න. හොයනවා. හොයද තියෙන්නේ කියලා. ආමෙන්. නැතර කපඩ එකක් තියෙනවා කපඩ එකේ බලනවා ඒකේ තියෙනවා. ආමෙන්. පෙට්ටි එහෙම අවසල බලනවා මොනවද ඒවලේ කන්න තියෙන්නේ. ඇයි ඒ? දරුවෝ දැන් වර්ධනය වෙලා. එහෙනම් ඔබ වර්ධනය වෙද්දී යතුරු හොයන. යතුරු හොයන. යතුරු කියන්නේ මොනවද? දෙවියන් වහන්සේගේ පොරොන්දු. මේ පොරොන්දුව මම හොයන්නේ කොහොමද? එහෙනම් ඔබ යාචනා කරන දෙවියන් වහන්සේගේ ඉල්ලනවනේ ඔබ හොයන පුද්ගලෙක් වෙනවා. තුන්වෙනි අපේ දේවචනය කියනවා ප්‍රේමත පට්ටු කරනවා. පට්ටු කරනවා. ආත්මිකව වැඩි වර්ධනය වෙන අය පට්ටු කරනවා. ඒකට දන්නවා තියෙන තැන දොර ඇරලා ගන්න පුළුවන් දොර ඇරෙන්න පට්ටු කරනවා. හලෙලුයා. පට්ටු කරන එහෙනම් අපි මේ ගැන පස්සේ දවසක ඉගෙන ගන්න යන යාඥාව ගැන. අපිට මේ පොඩි සටහනක් අපිට මේ කියන්නේ. ඒගොල්ලන්ට අත්දැකීම් තියෙනවා, අරගෙන බලමුද්ද තියෙනවා. ඒගොල්ලෝ පට්ටු කරලා ඒගොල්ලන්ගේ ජීවිත ගමනේ අවශ්‍යතාවය ඒගොල්ලෝ සම්පූර්ණ කරගන්නවා ප්‍රේම. එහෙනම් යාඥාව කියලා කියන්නේ දෙවියන් වහන්සේ තුල ඉඳගෙන රැකෙන එකක් නෙවෙයි. ආමෙන්. දෙවියන් වහන්සේ තුල එහෙනම් යාඥාව කියලා කියන්නේ ප්‍රේමෝන්තය ඔබට ලැබෙන ශක්තිය පාවිච්චි කිරීමයි. චුට්ටක් කියලා මෙන්න මෙහෙම. දැන් මම ගැන බලන්නකෝ. ඔළුවේ මොනවද මට හම්බෙන්නේ? අවු. ශරීරේ මොනවද මට මොනවද හම්බෙන්නේ? ශක්තිය. හලෙලුයා. කෙනෙකුව වර්ධනය කරන්න, වැඩ කරන්න, වෙහෙස දෙන්න, ජීවිත අවශ්‍ය දේ උපය ගන්න, මේ දේවල් අපිට ලැබෙන අපේ ශරීරික ශක්තිය තමයි අපි ඒකට පාවිච්චි කරන්නේ. දෙවියන් වහන්සේ තුළ ඔබ යාඥාවෙන් ඔබ දෙවියන් වහන්සේගේ පාමුල ඉද්දී ඔබගේ ආත්මයට අවශ්‍ය කරන බලය, ශක්තිය දෙවියන් වහන්සේ තුළ නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. ඔබ යාඥාව තුළ තමයි ශක්තිය ලබන්නේ. දෙවියන් වහන්සේගේ අනුකේ ඉදිරියට තමයි ඔබ ශක්තිය ලබන්නේ. ආමෙන්. සතුටට විරුද්ධ වෙන්න ඔබ ශක්තිය ලබනවා. පරීක්ෂාවට විරුද්ධ වෙන්න ඔබ අවශ්‍ය කරන ශක්තිය ලබනවා. ඔබගේ ආත්මයට අවශ්‍ය කරන ජීවනය ලබන පිණිස දේව අනුකේ ඉන්න ඔබ දෙවියන් වහන්සේගේ නිල්ලීම් කරනවා. දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. උපවාස යාඥා කරනවා. ඒ වගේම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ පෞද්ගලික යාඥා කරනවා. ඉරුදිනට සභාවට දෙන දේවවල සහභාගී ඔබ සභාවවල ඔබ යාඥා කරනවා. එහෙනම් යාඥාව ඔබගේ ජීවිතයට අවශ්‍යයි ආත්මික බලය ලබන්නට. ආමෙන්. ආත්මික බලය ලබන්නට ඔබට කැපවීම අවශ්‍යයි. සමහර ඉන්න ප්‍රේමවන්ත සහෝදරයෝ කිසිම ආත්මික බලයක් ලබා ගන්න කැමති නැහැ. ආමෙන්. කිසිම විදිහක ආත්මික ජීවිතය වර්ධනය කරගන්න යාඥාව තුළ ඒගොල්ලෝ කැමති නැහැ. ඔබට කියනවා අනාගත වාක්‍යය. වැඩදිරේ කොල්ලයක් නැහැ. වැඩදිරේ කොල්ලයක් නැහැ. ආමෙන්. යේසුස් වහන්සේ කුරුස නැරුණේ ඔබගේ පොළොවේ කාරණා ඉෂ්ට කරන්න විතරක් නෙමෙයි. ප්‍රධානත්වය ඔබට දේව රාජ්‍යය දෙන්නට. ඔබ ශක්තිමත් නැත්නම්, ඔබට ආත්මික බලය නැත්නම්, ඔබ කොහෙන්වත් පරීක්ෂාවට වැටිලා ඔබගේ ඇදහිල්ල විනාශ කරගන්න. ඇදහිල්ල විනාශ කරගන්න නැතුව යන්න ශක්තිමත් ආත්මික තලයක ඔබ හැසිරෙන්න නම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියන්ට යාඥාව අවශ්‍යයි. හලෙලුයා. ඔබගේ යාඥාව ස්ථිරව ශක්තිමත්ව පවත්වාගෙන පුද්ගලයා ඉහළ ආත්මික තලයක හැසිරලා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියගේ ජීවිත කාරණා සම්පූර්ණ කරගන්න. ආමෙන්. ඉතින් වැඩි වර්ධනය වෙච්ච කුරුසෙකුට නම් රස්සාවක් කළාම කම්ප කරගන්න පුළුවන්. පුළුවන්ද? පොඩියට? පොඩියට. ආමෙන්. ඒ වගේ තමයි ඔබ ආත්මික වර්ධනය වුණාට පස්සේ තමයි ඔබට ඕන දේවල් ගන්න පුළුවන්. ඔබගේ ජීවිතේ අවශ්‍ය දේවල් සම්පූර්ණ කරගන්න පුළුවන්. හලෙලුයා. අපේ දේවචනයේ පොළව යක්ෂයන් බාරගෙන තිබෙනවාද? යේසුස් වහන්සේ මොනවද කළේ? යේසුස් වහන්සේ මොනවද කළේ? යක්ෂයා වෙලවද පොළවේ? නෑ. යක්ෂයාගේ බලය සීමා කරලා ඔබට කිතුරු වෙන විදිහට බලය පැවරුවා. ඔබට අධිකාරය දුන්නා. මෙන්න යක්ෂයා ඌව පරාජය කරව බලය ලබාගෙන ඔබගේ ජීවිත කාරණා සම්පූර්ණ කරගන්න. ආමෙන්. ඔබ ඒක ලබන්න, ඒක ප්‍රයත්න කරන්න ඔබ දෙවියන් වහන්සේගේ පාමුල ඔබ සිටින්න අවශ්‍යයි. හලෙලුයා. දෙවියන් වහන්සේ පාමුල සිටින්න අවශ්‍යයි. අපි මුරු දෙනවා කොහොමද? පොඩ්ඩ පෙරේද පාස්ටර් හොයාගෙන යනවා. පාස්ටර් මට ප්‍රශ්නයක්.
මට ගැටලුවක්. ඔබ හිතන්න දෙවියන් වහන්සේලා අවශ්‍යය වර්ධනය කරන්න. පාසිකාවට හොයන්නේ නෙමෙයි. ඔබ යාක්ෂා කරලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දෙවියන් වහන්සේ තුළ ගොඩනැගිලා ඔබගේ ජීවිතය සාක්ෂාත් කරගන්න පිණිස වර්ධනය ලැබීමට දෙවියන් වහන්සේ කැමති ප්‍රේමවන්තය. ආමෙන්. ආමෙන්. අපි හිතනවා දෙවියන් වහන්සේ අපිට අහවි ආදරණීය පාසල තියලා තියෙනවා අපිට. එයා යාඥා කරලා අපිට සියල්ල කරනවා දෙයි කියලා. ආමෙන්. ඉතින් යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම වහන්සේගේ බලාපොරොත්තුවක් නැහැ. බබ්බු විතරක් සභාවේ ඉන්න ඕනේ. සභාවේ ගෝල වෙන්න ඕනේ. ආමෙන්. ඔබ සුභාරංචි කියලා ලෙඩාව සුව කරලා ප්‍රශ්න විසඳලා මෙතෙන්ට ගේන්න ඕනේ. ඒකයි ඔබගේ ගෝලක් වෙයි කියලා කියන්නේ. ආමෙන්. ඔබ එතෙන්ට වැඩිවර්ධනය වෙන්න ඕනේ ප්‍රේමවන්ත. ඔබට යාක්ෂා ජීවිතයක් එකට තියෙන්න ඕනේ. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ කල්පනා කරලා බලන්න ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. ඔබ යාක්ෂාවෙන් දුබල මිනිස්සෙක් නම් ඔබට හිතගන්න බෑ හරියට. ආත්මික බලයක් ඔබට නැහැ. සතුටට ඔබ බයයි. ආමෙන්. හලෙලූයා. නමුත් ඔබ ස්වාමීන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ පාමුල උනන්දුවේ ගෝමනාවෙන් යාක්ෂාවට එනවා. දෙවියන් වහන්සේ උනන්දුවේ පාමුල ඔබ පෞද්ගලිකව යාක්ෂාව කරනවා. ඔබගේ ජීවිතය ඔබගේ ආත්මය ශක්තිමත් බලයෙන් යුක්තව සම්පූර්ණ වෙන්න යනවා ප්‍රේමවන්ත. ආමෙන්. මේ ස්ථාන තාප මට ඔබ දිහා බලනවා. ඔබ ඉඳගෙන වැටීගෙන වටපිට බල යාඥා කරුවට කවදාවත් ඔබගේ ආත්මය වර්ධනය වෙන්නේ නැහැ. ආමෙන්. ඔබ වුමනාවක් නැති ඔබ හෙව්වට ඔබට වැඩක් වෙන්නේ නැහැ. ආමෙන්. එනිසා ඔබ වුමනාවෙන් ඉතා ශක්තිමත් ආකාරයේ උනන්දුවෙන් යාඥා කරන පුද්ගලයෙකුට විතරයි ඔබ ආත්මික බලය යන ඔබ ශක්තිමත් මනසෙක් වෙන්නට යන්නේ. හලෙලූයා. ආමෙන්. එවැනිම තුන්වෙනි කාරණාව ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරියන් දෙන රොටි කැඩීම. මොකද රොටි කැඩීම? රොටි කැඩීම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ තුළ දන්නවා යේසුස් වහන්සේ පාවාදී රාත්‍රියේ උන්වහන්සේ රොටි රැගෙන යේසුස් වහන්සේගේ ශරීරයට අඩයාලම් කළා රොටියක් බෙදලා දුන්න ගෝලයක්. ලේබල් අඩයාලම් කළා මිදුස ගෝලයට අතර බෙදා හැරියා. ශුද්ධ සහභාගීත්වම විදියට ඔබ පාවිච්චි කරන ඒ උන්වහන්සේගේ ශරීරයට සහ උදරයට අඩයාලම් කරපු මිදුස සහ රොටි පාවිච්චි කිරීම අපිට දේවචනේ රොටි කැඩීම කියලා අපිට අර්ථවත් කරනවා. මුල් සභාවේ මේ ස්වාමීන් වහන්සේ තුළ සහභාගීකම දවසේදී සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට කෑම වේලක් ඒගොල්ලෝ බෙදාගත්තා. ආමෙන්. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කෑම වේලක් බෙදාගෙන තමයි මේ ක්‍රියාවලිය සම්පූර්ණ කළේ. රොටි කැඩීම තුළ සිද්ධ වෙන්නේ මොකක්ද? මේ ගැන ලොකු විස්තරයක් ඔබට ඉගෙන ගන්න තිබෙනවා. මේ අවස්ථාවේ හැටියට ඔබට පුංචි ස්වල්පයක් ඔබට ඉගෙන කතා කරන්න කැමතියි. උපති පොතේ ඔබ කියවලා බලන්න 14 වෙනි පරිච්ඡේදයේ 18 සිට 15 කියවලා බලගොම ඔබට කතා විස්තරයක් හම්බ වෙනවා. මේක තමයි ආරම්භය. එතන තියෙනවා ආබ්‍රහම් යුද්ධෙට ගිහිල්ලා එද්දී බොහෝ වෙහෙසටපත් වෙලා මේ කිසිතෙක් කියන පූජකයා මොකද කරන්නේ? විදුසයි ඔටි දුන්න කියලා කියනවා ආබ්‍රහම් සහ ආබ්‍රහම් එක්ක ආපුවාට. එතකොට මොකද යුද්ධෙට ගිහිල්ලා මහන්සියලා ආපුවාට ලොකු ඡාපයක් ලොකු ශක්තියක් හම්බුණා කියලා අපේ දේවචනයෙන් අපිට සඳහන් වෙනවා. ආමෙන්. පොඩ්ඩක් ඔබ කල්පනා කරන්න ඔබ සටනකට යුද්ධයකට ගිහිල්ලා ඉන්නේ බාධක ලෙස දෙකට වෙහෙසටපත් වෙනවා. ආත්මිකව ඔබ වෙහෙසටපත් වෙනවා. මානසිකව වෙහෙසටපත් වෙනවා. ශාරීරික වෙහෙසටපත් වෙනවා. ඔබ සතුටායක සමන් කරන්නේ. හැබැයි ඔබ සුද්ධ සහභාගීකම ලබාගෙන ඔබ කරණ කොටගෙන ඒ ශේරේන ශක්තිය දෙවියන් වහන්සේ නැවත උත්පාදනය කරන පිණිස නැවත ඔබගේ ආත්මයට අවශ්‍ය වෙන ජීවනයේ සපයන පිණිස මේ සුද්ධ සහභාගීකම ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරියෝ ඔබට කාර්යකට සභාව තුළට හැමතියි. බලන්න ඔබගේ කැමැති සමහර අය සභාව ගන්නෙත් නැහැ සුද්ධ සහභාගීකම දෙන්නේ කවුද කියලා. එදා දවසවල කරකට සලකන්නේ නැති කිතුණු ස්වභාවවල ඉන්නවා. ආමෙන්. අවුරුදු ගණන් ඉන්න බෞද්ධ වෙන්නේ නැතුව බෞද්ධස්මලින්ට සුද්ධ සහභාගීකම අරගෙන ක්‍රිස්තුස් වහන්සේ තුළ තමන්ගේ ආත්මික ජීවිතය ජාතේ යුක්තව ගත කරන්නට අවශ්‍ය කරන ජීවනයේ ශක්තිය උරා ගන්න උනන්දුවට ඇති අය කිතුණු ස්වභාවවල ඉන්න ප්‍රේමවන්තය. ආමෙන්. ඒ නිසා සුද්ධ සහභාගීකමට ඔබ සහභාගී වීම තුළ ඔබගේ අතුලාන්ත අභ්‍යන්තර මනුෂ්‍ය ශක්තිමත් වෙන වෙනස ඒ වේසන පත්තන ඒ වේසන පත්තිල අඩුවන ජීවනයේ නැවත ශක්තිමත් කරලා දෙන්නට සුද්ධ සහභාගීකමගේ ජීවිතයේ විශාල අර්ථයක් ශක්තිමත් භාවයක් ඔබට ලැබෙනවා. බයිබලයේ උපත් පොත ගත්තාම හැම දෙයකම ආරම්භයක තියෙනවා.
ආමෙන්. අදල ලෝකයේ ආරම්භය, දෙවියන් වහන්සේගේ යහපත්කම දැකීමේ ආරම්භය, පාපයේ ආරම්භය, විවාහයේ ආරම්භය, සභාවේ ආරම්භය, සුද්ධ සහභාගීත්වයේ ආරම්භය, හැම දෙයකම ආරම්භය උප්පත්තිපදයේ තියෙනවා ප්‍රේම. උප්පත්ති කියන්නේ ඒකයි. හැම දෙයකම උපත, හැම දෙයකම ආරම්භය ඒක තියෙනවා. ආමෙන්. උපත්තිපද 14 18 කියලා කියවල බලනකොට ගෙදර කියලා රාත්‍රියම කියවල බලන්න මෙන්න මේක නේද සඨාන ස්වාමීන් වහන්සේ තියෙනවා. මේ කිසිදෙයක් කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ. උත්තම පූජකයා අපේ උත්තම පූජකයා තමයි ඒ දේවල් සපයන්නට යන්නේ. උත්තම පූජකයා යේසුස් වහන්සේගේ මාංශය සහ රුධිරය කරනකොට ගලා ඔබගේ ගෙවියන ශක්තිය, ගෙවියන ඡාවය නැවතනවල දෙවියන් වහන්සේ ඔබට බුදු කරනවා ප්‍රේමවන්ත සහෝදරයන්ස. ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේගේ දරුවනි ඔබ කල්පනා කරන්න. ඉගෙන ගැනීම තුළ ඔබට අවබෝධය එනවා. ව්‍යාඛ්‍යා කිරීම තුළ ඔබට ශක්තිය, ආත්මික බලය, ආත්මික ශක්තිය ඔබ පූර්ණ වෙනවා. හලෙලූයා. ආමෙන්. පොඩි ළමයි කියනවා ආත්‍යයක් කැමෙන්න. මොකද පොඩ්ඩක් කෙලවලා දෙන්න කියලා. පාසෙකට මට දැනෙන්න විදිහක් නැහැ. මම හෙට එන්න. ආමෙන්. ආමෙන්. හැබැයි ආත්මික පුරුෂයෝ යක්වාම නම් අර යන්න එළවලා දාන්න. ආමෙන්. ආයේ අතන්තර නැහැ. පාසෙක ගෝල් කර කර ඉන්නේ නැහැ. ආමෙන්. හිතන්න පොළවේ තියෙන දේවල් යක්ෂය අල්ලගෙන ඉන්නවා. පාසෙක ඉන්නන සමහර අය. හැබැයි ආත්මික වර්ධනය වෙන පරේ යසෝද නාමයෙන් කියලා පයින් ගලනවා දාලා තමන්ගේ ජීවිත අවශ්‍ය දේවල් ලබා ගන්නවා ප්‍රේම. ආමෙන්. සමහර ලදරුවෝ කොහොමද? ස්වර්ගයට යන්න විදියක් නැහැ අඬනවා. ස්වාමිනේ මගේ ගැලවීම නැති වෙයි. අඬනවා මම ගන්න කොහොමද ස්වාමිනේ කියලා. අවගණක තියන්නත් බෑ. මොකද මට නැති වෙයි ගැලවීම. දැම්මම ඕන ගන්න කියලා. ආමෙන්. හැබැයි ආත්මික ඇලිහිලවන්ත බලාපයි කියනවා දන්නේ දෙවියන් වහන්සේ අපට මේ පොළොව දුන්න ආශිර්වාදයක් ගැන අපි ඉන්නවා. පරයක්ෂයේ පයින් දාලා යක්ෂයව ස්වර්ගයට යන්න බැරිව බාධා කරන හැම අන්ධකාරයක්ම මේ එළවලා ඒගොල්ලෝ ස්වර්ගයට යන පොළොවේ සතුටේ ඉන්නවා ප්‍රේම. ආමෙන්. එනිසා අවබෝධය ලැබීම, යාඥා තුළ බලය ලැබීම, සුද්ධ සහභාගීකම තුළ ඔබගේ ඡාමය වැඩි වෙලා ශක්තිමත් ආත්මික පුරුෂයෙක් වෙන්න බලය උඩට තබනවා ප්‍රේම. ආමෙන්. එනකට අපේ දේවචන සහභාගීකම. මොකද මේ සහභාගීකම? ඔබට මේක එක කාරණාවක් ගැන ඔබට පැය ගණන් කතා කරන්න පුළුවන්. ආමෙන්. මොකද දවස් ඔබට අවශ්‍ය නිසා. මොකද මේ සහභාගීකම එකිනෙක කෙනත් එක්ක බැඳීම, එකිනෙක කෙනත් එක්ක කරුණු කාරණා බෙදා ගැනීම, සහයෝගී ජීවත් වීම. ආමෙන්. ඉතින් පොඩි තරුවේ තනියම ජීවත් වෙනවා. ආමෙන්. පොඩ්ඩක් හිතන්නකෝ. පොඩි දරුවෙක් ඉන්නවා ඔබට. ඒ දරුවෝ විවිධ කව පොඩි දරුවෝ වඩා ගත්තොත් එළම යනකොට පටන් ගන්නවා. මොකද එළම යහනේ එළමගේ තන. හැබැයි ඔබ වැඩි වර්ධනයේදී තේරුම් ගන්නවා මට තනියම ජීවත් වෙන්න බෑ. මට අන්‍යයන්ගේ උපකාර නැතුව ජීවත් වෙන්න බෑ. මට අන්‍යයන්ට උපකාර කරන්න ඕනි කියලා ඔබට හැඟෙනවා. ආමෙන්. හලෙලූයා. ඔබට තවයි උපකාරයේ සහයෝගය නැතුව ජීවත් වෙන්න බෑ කියලා ඔබට දැනෙනවා. ඔබට සිද්ධ වෙනවා තවත් අයව ස්වාමීන් වහන්සේ තුළ සම්බන්ධ කරගෙන ඔබගේ ජීවිතේ ජීවත් වෙන්න ඔබට අවශ්‍යතාවය ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ ඔබට දැනෙනවා. ආමෙන්. මේ සහභාගීකම අnder තේරුම් ගන්න. දෙවියන් වහන්සේ ප්‍රායෝගිකව ඔබට ඉගෙන ගන්න අවස්ථාව. ආමෙන්. අnder කල්පනා කරා. මේ පන්ති කාමරේ ඔබ ඉගෙන ගන්නද? මොනවද ඉගෙන ගන්න? ඉගෙන ගන්න ඉන්නද? මොනවද ඉගෙන ගන්න? ආමෙන්. මොනවද ඉගෙන ගන්න? දෙවියන් වහන්සේත් එක්ක සහභාගීකම් පවත්වන ආකාරය සහ මනුෂ්‍යත් එක්ක කොහොමද සහභාගීකම් පවත්වන්නේ කියන කාරණා දෙක තමයි ඉගෙන ගන්න. හලෙලූයා. ආමෙන්. දෙවියන් වහන්සේත් එක්ක සහභාගීකම් පවත්වන්න කොහොමද කියලා මේ පන්ති කාමරේ ඉගෙන ගන්නවා. මනුෂ්‍යත් එක්ක සිවිල් සමාජයක කොහොමද සහභාගීකම් පවත්වන්නේ කියලා ඉගෙන ගන්නවා. ආමෙන්. ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකවත් දෙකින්ම තමයි සහභාගීකම් වල ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය සිද්ධ වෙන්නේ. ආමෙන්. උදාහරණයක් විදිහට දෙවියන් වහන්සේ කියන සමාව දෙන්න. ඇයි ඔබට දෙවියන් වහන්සේ කියන සමාව දෙන්නේ කියලා? හැම කෙනෙම එක වගේ හිතනවද? හැම කෙනෙම එක වගේ හිතනවද? හිතන්නේ නැහැ. ගැටුම් නැති වෙනවමයි. ගැටුම් නැති ජීවිතයක් නෑ ප්‍රේම. ආමෙන්. ඕනම පවුලක ගැටුම් නැති වෙනවා. ආමෙන්. ගැටුම් නැති පවුලක් නෑ. හලෙලූයා. ආමෙන්. අපි ගන්න සමහර පවුලෙන් වැඩිලා තියෙනවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ
සහභාගීකම හොඳට වර්ධනය කරගෙන ඉන්නවනම් ගැටුම් විසඳගෙන යන්න ඔබට දැනුම තිබෙනවා ප්‍රේමෝ. ගැටුම් පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා ප්‍රේමෝ. හalleluya. ආමෙන්. ඒ වගේම මනුෂ්‍යයෙකුගේ ජීවිත වෙන ආකාරය ස්වාමීන් වහන්සේ ඔබට උගන්වනවා මේ සහභාගීකම තුළ. හalleluya. ආමෙන්. ආමෙන්. සහභාගීකම ඔබ හරියට සහභාගීකම තුළ ජීවත් වෙන්න ඉගෙන ගන්න නැති කෙනෙකුට කවදාවත් ජීවිතයේ වර්ධනයක් ඇති කරගන්නට බැහැ ප්‍රේමෝ. හalleluya. ආමෙන්. එතන මේ ඔබ එකිනෙකට එක්ක තබා ගන්නා සහභාගීකම ඔබ එකිනෙකට එක්ක සහායකතාවන ජීවත් වීම තුළ ඔබව ස්වාමීන් වහන්සේ වර්ධනය කරන්න යන ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරියෝ. ඉතින් ඔබ ලර්නර්ස් එකට ගිහිල්ලා මොනවද කරන්නේ? ඔබ ලර්නර්ස් එකට ගිහිල්ලා රියදුරෙක් වෙන්න ඔබ වාහනයක් පදවන්න ඉගෙන ගන්නවා. හalleluya. ඔබ වාහනයක් පදවන්න ඉගෙන ගන්නවා. කොයි ඉස්සෙල්ලාම ඔබ ඉගෙන ගන්නේ? ලර්නර්ස් එකේ කාමරයකට ගිහිල්ලා ඔබට උගන්වනවා. හරමඩි සිග්නල් දාන්න. ක්ලච් එකෙන් කරන්නේ මේක, බ්‍රේක් එකෙන් කරන්නේ මේක, ඇක්සලරේටර් කරන්නේ මේක කියලා ඔබට උගන්වනවා. දැන් ඔබට කම්පියුටර් එක වාහනේ කම්පියුටර් එක බලන වාහනේ උගන්වන්න එලවන්න ඔබට දැන් අලුත් නවීන ක්‍රමයට උගන්වනවා. ආමෙන්. හැබැයි ප්‍රේමවන්ත. ඔබට ලයිසන්ස් එක හම්බෙන්නේ නැහැ, බලපත්‍රය හම්බෙන්නේ නැහැ. රාජ්‍යෝපික උගන්වලා දෙන්නට පස්සේ. ආමෙන්. ඔබ හිතන්නේ ඉන්නවා ආත්මික ඔබ බොහෝ දේවල් ඉගෙනගෙන තිබෙනවා. ඔබ යාඥා කරනවා. ඔබ දැන් රොටි ගැනීමේ සහභාගී වෙනවා. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක සහ මනුෂ්‍යයන් එක්ක සහභාගීකම හරියට පවත්වගෙන යද්දී තමයි ඔබ දැනගන්නේ. මම ඉන්න ආත්මික තත්ත්වයේ කොතනද? මම ඉන්න ආත්මික තලයේ කොච්චරද? යේසුස් වහන්සේ වගේ ඔබට හැසිරෙන්න පුළුවන් නම්, යේසුස් වහන්සේ වගේ ඔබට මනුෂ්‍යත්වයක ඉන්න පුළුවන් නම්, යේසුස් වහන්සේ වගේ ඔබට මනුෂ්‍යත්වයක එකතු කටයුතු කරන්න පුළුවන් නම්, යේසුස් වහන්සේ වගේ මනුෂ්‍යයෙකුට ඔබට හිතන්න පුළුවන් වෙච්ච දවසක තමයි ඔබ වැඩි වර්ධනය වෙලා තිබෙන්නේ ප්‍රේමවන්ත සහෝදරයන්. ආමෙන්. දෙවනවසගේ දරුවනි ආත්මික වර්ධනය ලබද්දී ඒ ආත්මික වර්ධනයේ පේන්නේ යන්නේ ඔබගේ කැපවීමෙන් සහ මේ සහභාගීකම. ආමෙන්. ඉතින් පුංචි තරුවෙකුට හරි අමාරු එක තැනක වාඩි වෙලා පැය කාලක් ඉන්න. ඔබට තේරෙන්නේ පුංචි ළමයි යද්දී 60 මිනිත්කට ඉන්න බෑ. සමහර අය සභාවට ආවම දේහයට ආවම දේශනාව පැයකට යද්දී විනාඩි 20 භාවනයේ සමහර අය නලියනවා. ඒ ඉන්න බෑ. ආත්ම වර්ධනය කරගෙන යන්න තරම්. එච්චරක් ඉන්න බෑ. පැයක් දෙකක් යාඥා කරන්න බෑ. මොකද ආත්ම වර්ධනය කරගෙන ඉන්න බෑ කියලා ඒගොල්ලන්ට. ආමෙන්. සාබයිකම දෙන්න හොස්පිටල් එකෙන් දැස්සෙන්දි ප්‍රශ්න. මම රක්දින මම යනවා ඉන්නේ. අපිට සාබයිකම ඉන්න බෑ. මොකද හේතුව වර්ධනය වෙලා. ආමෙන්. ඔබ ආත්මික වර්ධනය කරන ඕනම ප්‍රශ්නයක් ඕනම ගැටුමක් විසඳගෙන යන්න ඔබ නිවිසිල්ල ඔබට හම්බෙන්න. ඔබට ඕනම ගැටලුවක් විසඳගෙන ප්‍රතික්ෂේප ඔබට ලැබෙන්න යනවා. ඉන්න බැහැ කියන ඕනම කෙනෙක් එක්ක ඔබට ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා ප්‍රේමවන්ත සහෝදරයන්. ආමෙන්. හalleluya. ආමෙන්. එනිසා හිතන්න ස්වාමීන් වහන්සේගේ අභිමුඛය. අවුල් කැඩෙන්නේ. සභාව කැඩෙන්නේ. ඇයි ගැටුම් විශ්ලේෂණය යන්න දන්නේ. ආමෙන්. බලන්න දික්කසා දෙන්නේ දිගින් දිගට දික්කසා දෙවෙනවා. ආරෝල ඇති කරගන්නේ දිගින් දිගට ආරෝල ඇති කරගන්න. ගැටුම් නිසා සභාව දාලා යන්නේ දිගින් දිගට යනවා. ඇයි ඒගොල්ලෝ කවදාවත් ඉගෙන ගන්න දවසක් නැහැ. ගැටුම් විශ්ලේෂණය. හalleluya. සාභාවිකව කවදාවත් ඒගොල්ලෝ තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යමක් ඉගෙන ගන්න දෙවියන් වහන්සේ දීපු අවස්ථාව බව ඒගොල්ලන්ට අපේ. ආමෙන්. දෙවියන් වහන්සේ අපට සහභාගීකම දීලා තියෙන මොකටද? දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගන්නද ප්‍රායෝගිකව ඔබට දෙවියන් වහන්සේ තුල ඉගෙන ගන්න තමයි ඔබට සහභාගීකම කියන එක දෙන්නේ. ආමෙන්. ප්‍රේම කරන්න, සහභාගී ජීවත් වෙන්න, අනුකම්පා කරන්න, දේව පුත්‍රයෙක් විදිහට හැසිරෙන්න අවශ්‍ය දේ හැම දෙයකම අටතාලම ඔබට හැදෙන්න යන්නේ මේ සහභාගීකම තුල. හalleluya. ප්‍රායෝගිකව ඔබ ස්වාමීන් වහන්සේ තුල ප්‍රායෝගිකව පුහුණු වෙන්න පුරුදු වෙන්නේ ඔබ සහභාගීකම තුල. ආමෙන්. කෙනෙක් කියන්නේ කොළම මම අවුරුදු 20ක් ඇදෙන්නේ. මම අවුරුදු 30ක් ඇදෙන්නේ. සත්‍ය ඇදෙන්නගෙන විතරයි. ක්‍රියාත්මක කිරීම. අවුරුදු 30යි ඇදෙන්නේ. හැබැයි සමාව දෙන්න දන්නේ නැහැ. වරදන්නම ජීවත් වෙන්න දන්නේ නැහැ. අනුන්ට කරදර නොවි ජීවත් වෙන්න දන්නේ නැහැ. අනුන්ට උපකාර වෙන්න දන්නේ නැහැ.
අනුත් එක්ක සහයෝගයක් දක්වන්න ඕන විදිහක දන්නේ නැහැ. ආමෙන්. මම දන්නේ එක දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේගේ සුදේ. මට තනියම ජීවත් වෙන්න බෑ. ආමෙන්. මේ පොළොවට තනියම ජීවත් වෙන්න බෑ. හලෙලුයා. රෙදිරික මහ ගන්න ඕනේ. ආල් ටික අල්ල ගන්න ඕනේ. පී ටික හිටව ගන්න ඕනේ. පරිප්පු ටික හිටව ගන්න ඕනේ. ලේස් ටික හිටව ගන්න ඕනේ. මඤ්ඤොත් ටික අල වස්ස ගන්න ඕනේ. කැරට් ටික හිටව ගන්න ඕනේ. සලුන් එකක් දා ගන්න ඕනේ, පොට් එක පාගන්න. සමන් ටික හදා ගන්න ඕනේ, සනිකේ ගන්න. ඒ ඔක්කොම දේවල් මට කරන්න පුළුවන්. මට කරන්න බෑ. ඇයි ඒ? මම දැන් වැඩි වාසනාවක් කළේ මට තේරෙනවා මට ජීවත් වෙන්න වෙන සහයෝගය කියලා. ආමෙන්. එතන දාපුවා. දේශනාවක් කරලා, නමස්කාරයක් කරලා, බෝගස් එකක් ගහලා, කම්පියුටර් ප්‍රොජෙක්ටර් එකක් දාලා, ඕගන් එකක් ගහලා, ගිටාර එකක් ගහලා, චල් එකක් හොලවලා, ඔක්කොමට ගීත ටිකක් කියලා කරන්න පුළුවන්. කරන්න බෑ. ඇයි ඒ? ඔබ තේරුම් ගන්න අපේ ජීවත් වෙන්න වෙන්නේ සහයෝගය. අපේ ජීවත් වෙන්න වෙන්නේ එකිනෙක කෙනාත් එක්ක අවබෝධය. අපේ එකිනෙක කෙනාත් එක්ක අපිට සහයෝගයෙන් සහ සමාදානයෙන් ප්‍රීතියෙන් වැඩ කරන්න පුළුවන් තත්ත්වයේදී තමයි අපේ ආත්මය වර්ධනය වෙන්නේ. ඔබගේ ආත්මය වර්ධනය වෙච්ච දවසට කියන්නේ නෑ මම කවදාවත් මට අරයත් එක්ක වැඩ කරන්න බෑ. මට මෙයත් එක්ක වැඩ කරන්න බෑ කියලා. මම කවදාවත් කියන්නේ නැහැ. මට එයත් එක්ක ජීවත් වෙන්න බෑ. මට මෙයත් එක්ක ජීවත් වෙන්න බෑ. එයා වැරදි මම හරි කියලා කවදාවත් ඔබ කතා කරන්න යන්නේ නැහැ. ඔබ ඒදාට දැනගන්නවා මට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන අසම්පූර්ණ මිනිසුත් එක්ක කියලා. අසම්පූර්ණ ලෝකෙක කියලා. අසම්පූර්ණ ලෝකයේ අසම්පූර්ණ මිනිසුත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්නවා ප්‍රේමවන්ත සහෝදරයන්. ආමෙන්. හලෙලුයා. ඔබට කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ආමෙන්. ආමෙන්. මගේ භාර්යාවත් එක්ක මට ප්‍රශ්න තිබුණා. ආමෙන්. විවාහවරුත් එක්ක මම සභාවට ආවා. යේසුස් වහන්සේ ගාවට ආවා. ආමෙන්. මම දෙවියන් වහන්සේගේ එක දෙයක් තමයි ස්වාමීන්. මට මෙයත් එක්ක ජීවත් වෙන්න කොහොමද ශක්තිය දෙන්න. ආමෙන්. හලෙලුයා. සත්‍ය දවස් පත අයිලගත්තා. ආමෙන්. සත්‍ය දෙවියන් වහන්සේ සපයලා තිබෙනවා. ඇයි? ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. ප්‍රශ්න ඇති කරනවා. ආමෙන්. ආමෙන්. එනිස ඔබට කවදාවත් අංග සම්පූර්ණ භාර්යාවක් ඔබේ ජීවිතේ ලැබෙන්නේ නැහැ. අංග සම්පූර්ණ පුරුෂයෙක් ඔබට කවදාවත් ඔබේ ජීවිතේ ලැබෙන්නේ නැහැ. සියල්ල සම්පූර්ණ වෙච්ච ස්වභාවවල ඔබට මේ පොළක හම්බෙන්නේ නැහැ. සියල්ල සම්පූර්ණ වෙච්ච අම්මෙක් තාත්තෙක් ඔබට කවදාවත් හම්බෙන්නේ නැහැ. සියල්ල සම්පූර්ණ වෙච්ච ඇදිහිලොත් ඔබට කවදාවත් හම්බෙන්නේ නැහැ. සියල්ල සම්පූර්ණ වෙච්ච පාස්ටර් කෙනෙක් ඔබට හම්බෙන්නේ නැහැ. හලෙලුයා. ආමෙන්. හැබැයි මිනිස්සු හොයනවා. ඒ දේවල් හොයන්නේ. ඒගොල්ලන්ට අසම්පූර්ණ මිනිස්සුත් එක්ක අසම්පූර්ණ ලෝකෙක ජීවත් වෙන තරම් ඒගොල්ලන්ට දැනුමක්වත් ඵලයක්වත් ශක්තියක්වත් බුද්ධියක්වත් නැති නිසා. හලෙලුයා. හැබැයි මාර්ගෝ වර්ධනය වෙද්දී කෙනෙක් කොච්චර දුබල වුණත් ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන ඉගෙන ගන්නවා. එසරට ඉගෙන ගන්නවා. ආත්මික වර්ධනයේ අවසාන පියවර අන්න එතනයි කරන්නේ. හලෙලුයා. ඔබගේ වර්ධනය වෙනවා. අන්‍යයන්ට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් මට්ටමකට පත් වෙනවා. දෙවියන් වහන්සේත් එක්ක ඔබ සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් මට්ටමකට පත් වෙනවා. ශුද්ධාත්ම වහන්සේත් එක්ක වැඩ කරන්න පුළුවන් මට්ටමකට පත් වෙනවා. වචනේ පාවිච්චි කරන්න පුළුවන් මට්ටමකට ඔබ පත් වෙනවා. වචනේ තුලින් ඔබ ජය ගන්න තත්ත්වයකට පත් වෙනවා. ආමෙන්. ශක්තිය තියෙන, බලය තියෙන, බුද්ධිය තියෙන, ආත්ම ජීවනයේ තියෙන බුද්ධිලකට පත් වෙනවා. ඔබ ජීවිතේ හැම අන්දමකින්ම උසස් භාවයක ඔබ ජීවිතේ හිම කරගන්නවා. හලෙලුයා. ස්වාමීන් වහන්සේ තුළ ඔබ මොහොතක් කල්පනා කරන්න. මෙච්චර වටිනා ඔබගේ ආත්මය දෙවියන් වහන්සේ උපාද කරලා වර්ධනය කරලා දෙන දෙවියන් වහන්සේ කැමතියි. ඔබ ඒකට කොච්චර වෙලාවක් කාලය දෙනවද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඔබට කියන අනාගත වාක්‍යය ස්වාමීන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේගේ කාලයේ ආත්මය වර්ධනය කරගන්න කැමති නැති කිසිම කෙනෙක් ජීවිතේ කවදාවත් සැනසීම ලබන්න යන්නේ නැහැ. ආත්මය වර්ධනය කරගන්න නැත්නම් ඔබ ඒකට කාලය නොදෙන්නේ ඔබගේ ජීවිතේ ඔබ සඵලත්වයේ සතුට සහනය හොයන්න ඔබගේම ශක්තිය යොදවලා ඔබ ඒකට පිළිතුරු හොයන්න යන්නේ නැහැ. ඔබට කියනවා කවදාවත් ඔබ ඒක ලබන්න යන්නේ නැහැ. කවදාවත් ඔබ ඒක අත්පත් කරගන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යයි ස්ථිරයි. උන්වහන්සේ ආසත් වල පාවුලිය මාගේ වචනේ පිළිවෙලක් පහවන වෙන්නේ. ඒක තිතක්වත් පහලෙන්නේ නැහැ කියලා ඒක කියන්නේ වහන්සේගේ වචනේ තුල. අකුරු වෙන් කරගන්න කමාවක්වත් වෙනස් වෙන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේ කියන්නේ. ආමෙන්. ඒ වචනේ තුල වහන්සේ කියනවා ඔබ වර්ධනය වෙන තරමට ඔබගේ ජීවිතය ඔබට ජය දෙනවා. ආමෙන්. වර්ධනය කරගන්න ඔබ පැකිලෙන තරමට ඔබ දුක් විඳිනවා ප්‍රේමවන්ත සහෝදරයන්. ආමෙන්. එනිසා බුද්ධිමත් මිනිසයා
වර්ධනය වෙලා නැගී සිටිනවා